හරි. අපි නීති මූලාශ්‍ර කියන කොටසට ආවොත් දරුවෝ නීති මූලාශ්‍රයක් කියන්නේ නීතිය ප්‍රභවස්ථානය ලබන තැන. ඒ කියන්නේ නීතිය බිහි වෙන්නේ කොහෙන්ද කියන එක. නීතිය අපි හොයාගන්නේ කොහෙන්ද කියන එක. මූලාශ්‍ර කියන වචනේ වල තේරුම දන්නවනේ සාමාන්‍ය අර්ථය දන්නවනේ. ඉතින් විනිශ්චයදාරවරු කොහෙන්ද නීතිය හොයාගන්නේ? නීතිඥවරු කොහෙන්ද නීතිය හොයාගන්නේ? එතකොට ශිෂ්‍යෝ නීති ශිෂ්‍ය වගේ ඉන්න නීති ශිෂ්‍යෝ විදියට ඉන්න අය කොහෙන්ද නීතිය අධ්‍යයනය කරන්නේ නීතිය හොයාගන්නේ? අන්න ඒවට අපි කියනවා නීති මූලාශ්‍ර කියලා. ඉතින් මේ වගේ නීති මූලාශ්‍ර කිහිපයක්ම ලංකාවේ අපි භාවිතා කරනවා. අපි බලමු මොනවද කියලා. නීති මූලාශ්‍ර පළවෙනි එකට අපි කියනවා දරුවෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ලංකාවේ උත්තරීතරම හා මූලිකම නීතිය අපි කියන මූලික හා උත්තරීතරම නීතිය කියලා. මොකද මේක තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මම කෙටියෙන් කිව්වේ මයික් සරලයි වනේ ආනන්දනේ මේ වචනේ අපේ ටියුට් එකේ තියෙනවා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේක තමයි ලංකාවේ තියෙන ප්‍රබලම නීති මූලාශ්‍රය. ඊට පස්සේ දෙවෙනි නීති මූලාශ්‍රය තමයි ව්‍යවස්ථා. තුන්වෙනි නීති මූලාශ්‍රය නඩු තීන්දුව. හතරවෙනි නීති මූලාශ්‍රය වල තියෙන සිරිත් විරිත්. චාරිත්‍ර වාරිත්‍ර කියලා අපි කියන්නේ සිරිත්. සිරිත් කියලා විතර ලියන්න. පස්වෙනි මූලාශ්‍රය තමයි නීති වේදී මත. හය अंतिम नीति मूलाश्रय विधान साधारणत्वे पेनाद में मूलाश्रय कावलට මේවා තමයි ලංකාවේ නීතියේ තියෙන මූලාශ්‍ර. ලංකාවේ නීතිය හොයා ගන්න පුළුවන් තැන් තමයි දරුවනේ මේවා. ලංකාවේ නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සඳහන් වෙලා තියෙනවා. ව්‍යවස්ථා කියන්නේ දරුවෝ 50. 50ත් අපි හදින්නේ ආඥා 50. අන්න ඒවට තමයි අපි ව්‍යවස්ථා කියලා පොදුවේ කියන්නේ. මම පෙන්වන්නත් එක්කනේ අර දඬු නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය පෙන්න ලොකු පොත් තියෙනවා. චූටි 50 කියන මේ ඔක්කොම ව්‍යවස්ථා තමයි. හරිද? ඊට පස්සේ නඩු තීන්දුව කියන්නේ මීට කලින් විනිශ්චයකාරවරු තීරණය කරපු නඩු තීන්දුව. මීට කලින් අධිකරණවල තීරණය වෙච්ච නඩු. ඒවත් අපිට මූලාශ්‍රයක් විදිහට මොන පෙන්වීමක් විදිහට නීතිය හොයාගන්න හදාගන්න පුළුවන්. ඊට පස්සේ සිරිත් චාරිත්‍ර වාරිත්‍ර කාලයක් තිස්සේ ගවදගෙන එන චාරිත්‍ර වාරිත්‍ර සමහර විට නීතියේ කොටසක් ලෙසම සැලකන. හැබැයි ඒකට අවශ්‍යතා කිහිපයක් සපුරන්න ඕනේ. අපි ඒක හදාගන්න බලමු මොනවද ඒ කියන්නේ. නීති වේදිකේ මත නීති වේදික කියන්නේ නීතිය ඉගෙනගත්තු ආචාර්යවරු මහාචාර්යවරු නීතිය සම්බන්ධයෙන් ඊට අමතරව දැන් ඉන්න කට්ටිය විතරක් නෙමෙයි අතීතේ ඉඳන් හිටපු අය නීතිය සම්බන්ධව දරපු මත ඒගොල්ලෝ නීතිය කියන්නේ මේකයි කියලා හිතපු විදිහ පොත්පත්වල ලියලා තියෙනවා. අන්න ඒවා අපි ඇතැම් අවස්ථාවලදී යොදා ගන්නවා මූලාශ්‍රයක් වශයෙන්. අන්තිම සාධාරණත්වය කියන්නේ එංගලන්තයේ වගේ ඉංග්‍රීසි නීතිය භාවිතා වන රටවල් වල ගොඩ නැගිච්ච සංකල්පයක් සාධාරණත්වය කියන පියගෙන කතා කරනවා. ඉක්විටි කියලා ඉක්වැලිටි අපි කියන්නේ යුක්තිය කියලා. ඒ යුක්තියවත් නෙමෙයි මේක තේරුම ඉක්විටි සාධාරණත්වය. හරිද? ඔන්න අපි යමු එහෙනම් පළවෙනි නීති මූලාශ්‍රයට. ඊට කලින් නීති මූලාශ්‍ර කියලා අපිට පොඩි හැඳින්වීමක් දෙනවා අපි කියවලා බලමු.
නීතියේ ප්‍රභවස්ථානය වන්නේ නීති මූලාශ්‍රයි විනිසුරුවරුන් නීතිය පදනම් කරගෙන තීරණ වලට එළඹීමේදී නීතිඥවරුන් නීතිය පිළිබඳ තර්ක ඉදිරිපත් කිරීමේදී ශිෂ්‍යයන් නීතිවේදීන් නීතිය විෂයක් ලෙස ගවේෂණය කිරීමේදී නීතිය පිළිබඳ අවබෝධය ලබා ගන්නේ නීති මූලාශ්‍ර දෙස අවධානය යොමු කිරීමෙනි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ව්‍යවස්ථා සහන පනත් අධිකරණ පූර්ව නිදර්ශනය කියන්නේ නඩු තීන්දුව. සිරිත් නීතිවේදී මත සාධාරණත්වයේ වැදගත් නීති මූලාශ්‍ර කිහිපයකි. හරි. ඉතින් එහෙනම් ඔකෙන් පළවෙනි නීති මූලාශ්‍රය වෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මේ කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකා සමාජවාදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මෙන්න මේක. මෙන්න මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි මේක තමයි රටේ උත්තරීතරම ලේඛනය කියලා සාකච්ඡා. දැන් රටේ උත්තරීතරම වැදගත්ම මූලිකම නීතිය වෙන්නේ මෙන්න මේකට. මේ නීති මූලාශ්‍රය සමහර රටවල් වල ලිඛිතව මේ වගේ පොතක ලිඛිත කරලා තියෙන්නත් පුළුවන්. සමහර වෙලාවට මේක අලිඛිත වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට මහා බ්‍රිතාන්‍ය එංගලන්තයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තවමත් අලිඛිතයි. ඒ කියන්නේ අර පොතකට අරන් නැහැ. එහෙමත් ක්‍රියාත්මක වෙන රටවල් තියෙනවා. හැබැයි ලංකාවේ අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලිඛිත කරලා තියෙනවා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි අපි මේ කියන අනිත් හැම නීතියක්ම වළංගුභාවය ලබා ගන්න සහ නීත්‍යානුකූලභාවය ලබා ගන්න. ඒ කියන්නේ මෙන්න මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ අනිත් හැම නීතියකටම අවසර දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන වලට මේ ප්‍රතිපාදනයක ගැටෙන්නේ නැති තාක්කල් අනිත් නීති වළංගුයි. හැබැයි මේ ප්‍රතිපාදන වලට එරෙහි නීති තියෙනවා නම් අන්න ඒවා වළංගු නීති විදියට සැලකෙන්නේ නැහැ. අපි බලමු. පළවෙනි ශෛලියේ ඉස්සනක් තියෙනව නේද? අපි ලියාගමු. රටක මූලික හා උත්තරීතරම නීති මූලාශ්‍රය ලෙස සැලකෙන්නේ රටක මූලිකම හා උත්තරීතරම නීති මූලාශ්‍රය ලෙස සැලකෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. එය ලිඛිත හෝ අලිඛිත විය හැක. ලිඛිත හෝ අලිඛිත විය හැක. සෙසු සියලුම නීති සෙසු ඒ කියන්නේ අනේ සියලුම නීති වළංගුභාවය හා නීත්‍යානුකූලභාවය ලබා ගන්නා මූලය මෙයයි. සෙසු සියලුම නීති වළංගුභාවය හා නීත්‍යානුකූලභාවය ලබා ගන්නා මූලය මෙයයි. ඊට පස්සේ ඡේද කියවන්න. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකේ
1978 වසරේදී සම්මත කරගන්නා ලද මෙම දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට 19 වරක් සංශෝධනය වී ඇත. ඉස්සරහදී 20 වන සංශෝධනයක් ළඟදී මේ. නේද? එතකොට අපිට මේක වෙනස් කරන්න නම් 20 වරක් සංශෝධනය වී ඇත කියලා. හරි. ඊට පස්සේ කියනවා රාජ්‍යක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති සම්පාදනය කළ නොහැකි බැවින් රාජ්‍යක පවත්නා උත්තරීතරම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ලෙස සලකනු ලැබේ. එහෙනම් ඇයි අපි උත්තරීතරම නීතිය කියලා කියන්නේ මේකට? මේකට පටහැනි නීති රටක තියෙන්න බෑ. රටක නීති අලුතෙන් ගේන්න බෑ. මේකට පටහැනි නම් හැම වෙලේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නීති විතරයි රටක අලුතෙන් ගේන්න පුළුවන්. ඉතින් දරුවෝ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොනවද තියෙන්නේ? මෙච්චර ඔය කියන උත්තරීතර හරියම බල සම්පන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මොනවද තියෙන්නේ නැද්ද? ගොඩාක් කරුණු තියෙනවා. ගොඩාක් ලොකුයි කියලා පේන මම වලට පේනවා මේකේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ කියන්නේ මේකෙන් මේ පළවෙනි කොටස විතරයි දරුවෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ ඉතුරු ඔක්කොම සංශෝධන වල වෙනනේ කී වතාවක් නම් සංශෝධනය කරලාද මේක එක ආණ්ඩු වෙන කාලෙදී යාළගේ අවශ්‍යතාවන විම සංශෝධනය කරගන්නවා ඒව අපිට වැඩන්නේ අපි කතා කරමු අපේ පාඩම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ගැන නම් අපි කතා කරන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත වෙලා තියෙන මොනවද කියලා පොඩි අවබෝධයක් අපිට තියෙනවා උදාහරණයක් විදිහට මම කියන්නම් කීපයක් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දරුවෝ සඳහන් වෙනවා රාජ්‍ය පරමාධිපත්‍ය බල ගැන පරමාධිපත්‍ය කියන්නේ පරම ආධිපත්‍ය වලට තේරුණා මේ රාජ්‍යයක තියෙන ආධිපත්‍ය පරමාධිපත්‍ය කාටද හිමිවෙන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම ඒ තියෙන මහජනතාවට මහජනතාවයක ඡන්දය කියන උපකරණය හරහා ලබා දෙනවා වෙනත් පුද්ගලයන් කීප දෙනෙකුට ඒක ව්‍යවස්ථාදායකය කියලා අපි කියනවා ඒ අපි පත් කරගෙන නියෝජිතයන්ගෙන් සම්බන්ධිත කොටසට එයා එතනයට ඒ ව්‍යවස්ථාදායක තමයි රටක නීති සම්පාදනය කරන්නේ විධායකයෙක් කියලා හඳුන්වන්නේ විධායක තමයි රටක නීති ක්‍රියාත්මක කරන්නේ අධිකරණය තමයි යුක්තිය පසඳලීම කරන්නේ. ඉතින් අපි අපේ තියෙන මේ තුනටම තියෙන මේ ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ කියන මේ බලතල තුනේම පරමාධිපත්‍ය තියෙන අපි ගාව හැබැයි අපි ඡන්දයකින් ඒක ලබා දෙනවා වෙනත් පිරිසකට. මොකද අපි හැමෝටම මේකට දායක වෙන්න ගියාම ප්‍රායෝගික පසුතා තියෙන හින්දා අපි හැමෝටම නීති හදන්න දායක වෙන්නත් බෑ. අපි හැමෝටම නීතිය ක්‍රියාත්මක කරන්න යන්නත් බෑ. අපි හැමෝටම යුක්තිය පසඳලා යන්නත් බෑ. මේක ප්‍රායෝගික නෑ. ඒකින් හින්දා තමයි අපි පිරිසක් මේක සඳහා තෝරගන්නේ ඡන්දයකින්. නමුත් පරමාධිපත්‍ය බලය තියෙන්නේ ජනතාවට, මහ ජනතාවට. ඊට පස්සේ තියෙනවා රටක ජනතාවගේ තියෙන මූලික අයිතිවාසිකම් මොනවාද? අහල් තියෙනනේ මූලික අයිතිවාසිකම්. ඒ මූලික අයිතිවාසිකම් මොනවාද? භාෂණයේ නිදහස, සිතීමේ නිදහස, යාමීම් කිරීමේ නිදහස, තොරතුරු දැනගැනීමේ අයිති මේ වගේ ගොඩක් මූලික අයිතිවාසිකම් තියෙනවා අපේ ටියුටර් එකේ තියෙනවා අපි කතා කරමු. ඊළඟට දරුවෝ තව තියෙනවා රාජ්‍ය ප්‍රතිපත්ති කියන්නේ රාජ්‍යයක් කරන්න ඕනේ කොහොමද? රාජ්‍ය කටයුතු කරද්දී සලකා බලන්න ඕනේ කරුණු විශේෂ ප්‍රතිපත්ති මොනවද කියන එක ගැන. ඊට පස්සේ තව දුරටත් අපි බැලුවොත් මොනවද තියෙන්නේ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තව තියෙනවා පුරවැසි භාවයන් පිළිබඳව ඊට පස්සේ ජනාධිපති ධූරය දුර කාලය මේ වගේ දේවල් පාර්ලිමේන්තු විසරවහන ආකාරي මේ වගේ කරුණු ගොඩක් තියෙනවා අපි ටියුට් එක කියවලා බලමු. ඔයාලගේ ටියුට් එකේ මේ ඔක්කොම දීලා තියෙනවා මම ඔයාලට අපි ලියන්න දෙන්න හදලා ෆවුන්ඩේෂන් ගොඩක් ලියන එක කියලා මේක දුන්නා. මොකද මේකේ ඔක්කොම ඔයාලට ඕනේ නැහැ. හැබැයි කීපයක් තියෙනවා දරුවෝ. වැදගත් ඒවා සහ ඔයාලා මතක තියාගන්න කීපයක් විභාගෙට ඇහුවොත් ඔයාලට ලියන්න පුළුවන් වෙන්නේ. කියවලා බලමු අපි ටියුට් එක. පහත කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අන්තර්ගත වේ. මහජනතාව හා රාජ්‍ය අතර සම්බන්ධතාවය සහ ජනතා පරමාධිපත්‍යය. තේරෙනවනේ මහජනතාව හා රාජ්‍ය අතර තියෙන සම්බන්ධතාවය ගැන ජනතා පරමාධිපත්‍ය ගැන තියෙනවා. ඊට පස්සේ ජන රජයට අයත් දේශීය
දරුවෙක් දේශීය කියලා හදාගන්න. දේශීය ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික දිනය, ජාතික දිනය කියලා තියෙනවා නම් කපා ගන්න. ජනරජයට අය දේශීය ජාතික කොඩිය, ජාතික ගීය හා ජාතික දිනය. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මොනවාද ජාතික කොඩිය මේවත් සඳහන් වෙනවා. මේ බලන්න මේක නැති දෙයක් නෑ. මේවා තියෙනවා ඊට පස්සේ ජාතික ගීය සහ ජාතික ගීය ප්ලේ කරද්දී ඕන වෙන කෝඩ්ස් නේ ඔක්කොම මේක තියෙනවා. ඊළඟට තියෙන්නේ මූලික අයිතිවාසිකම්. මූලික අයිතිවාසිකම් මොනවද බලන්න. ලංකාවේ මිනිස්සුන්ට තියෙන මූලික අයිතිවාසිකම් තමයි මේවා. මේවා කඩ වෙන්න බෑ කියලා කියනවා. සිටීමේ හා සාක්ෂි නිදහස, ආගමික නිදහස, වද හිංසා වලින් තොර වීමේ අයිතිය, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම්. මේ කියන්නේ මිනිස්සුන්ගේ ජාතිය, වර්ණය, ආගම, වයස, ශ්‍රී පුෂ්පාවේ මේ වගේ දේවල් සලකලා වුණ වෙනස්කමකට භාජනය කරන්න බෑ. සමානාත්මතාවයේ අයිතිය තියනවා කියන එක තමයි සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම් කියන්නේ. අත්නෝමතික සිරබාරයට ගැනීම, රඳවා ගැනීම සහ දඬුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන නීති පැනවීම තහනම් කිරීම. අත්නෝමතික සිරබාරයට ගැනීම මේ ටික තේරෙනවා නේද? අතීතයට බලපාන නීති පැනවීම තහනම් කිරීම. මෙන්න මේක. මේක දරුවෝ තේරෙනවද කියන්නේ දැන් අපි මොනවා දෙයක් කරනවා. දැන් තියෙන නීති අනුව ඒක වරදක් නෙමෙයි. හැබැයි එක සැරේට රාජ්‍යයක් විසින් පනවනවා හෙට නීතියක්. අපි අද හිතමු අපි අද කෑවා මොනවාද? පානයි පරිප්පුයි. රාජ්‍යයේ හෙට නීතියක් දාලා කියනවා පානයි පරිප්පුයි කන එක වරදක්. අර ඉස්සරහට එක වරදක් වුණත් අපිට නොකා හරි ඉන්න පුළුවන් නේ. ඒ වුණාට යාළුවා කිව්වොත් එහෙම මීට අවුරුදු 5කට කලින් පානයි පරිප්පුයි කෑපු හැමෝම වරදක් කරලා සලකලා සිරබාරයට ගන්නවා. ප්‍රශ්නයක් නේද එහෙම වුණත්. අන්න ඒක තමයි මේ කියන්නේ. ඒක නෙමෙයි මේ කියන්නේ. මේකේ අදහස එන්නේ එකයි. අතීතයට බලපාන නීති පවරන්න බෑ. ඒ කියන්නේ අද නීතියක් සම්මත කරොත් ඒක බලපාන්නේ අද ඉඳලා. එහෙම නැත්නම් අවුරුද්දක ඉඳලා කරපු දේවල් වලට පස්සේ නීතියක් පසුව නීතියක් ගෙනල්ලා මේක බලපානවා කියලා කියන්න බෑ. මේකට පොදු උදාහරණයක් තියෙනවා අර හරියට සේපා ලේඛනායක කියලා කෙනෙක්. අර මුලින්ම ලෝකෙ මේ ගුවන් යානයක් නැත්නම් කියන්නේ ෆ්ලයිට් එකක් හයිජැක් කරපු කෙනාගෙන අන්න ඒක හොඳ නීතියක්. එයා ලංකාවේ කෙනෙක්. මුලින්ම එයා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ලෝකෙට වැරදි හඳුන්වලා දෙන්නේ අපේ කට්ටිය තමයි. මේ කෙනා එයාගේ වයිෆ් සහ එයාගේ බිරිඳ සහ ළමයාව එයාට ගෙන්නලා දෙන්න කියලා මෙයා වෙන රටකදී ගුවන් යානයක් පැහැර ගන්නවා. මේක ඊට පස්සේ මේ මිනිස්සු කොහොමද ලංකාවට එනවා. දැන් මෙයාට දඬුවම් කරගන්න විදියක් නැහැ ලංකාවේදී. මොකද ලංකාවේ නීතිය අනුව ගුවන් යානයක් පැහැර ගැනීම වරදක් නෙමෙයි. දැන් මොකද කරන්නේ? මෙයා වරදක් කළා නැහැ. ඊට පස්සේ රජයේ විසින් නීතියක් පනවනවා. ගුවන් යාන පැහැර ගැනීම සම්බන්ධයෙන් නීති පනවල කියනවා අවුරුදු කිහිපයක් දක්වා අතීතයට යන තෙක්ම මේක බලපෑත්වෙනවා කියලා. එන අතීතයට බලපාන ලෙසම නීතියක් පනවනවා. ඒ දරුවෝ මේක දැන් අපිට හිතනවනේ මේක හිනම් ඒ නීතිය සම්පූර්ණයෙන් වැරදිනේ. අතීතයට බලපාන ලෙස නීති පනවන්න බෑ කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා තියෙනවා. එහෙනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීතියක් නේද මේ කියනවා තියෙන්නේ. එහෙම නම් ඒක අවලංගු වෙන්න ඕනේ නේද? හැබැයි දරුවෝ එතකොටත් අපි මේක සම්බන්ධයෙන් විශේෂ නීති රේඛයක් කියලා පාවිච්චි කරනවා. ඒක හරියටම හරි කියන්න බෑ. නමුත් අර වර්ධයට දඬුවම් ලබා දීම අත්‍යවශ්‍ය වෙච්ච හින්දා ඒ වෙලාවේ ඒක භාවිතා කරා වෙන්න පුළුවන්. අපි එතකොට අපි අර කිව්වේ අන්තර්ජාතික සම්මුතිය ගැන කාන්තා ප්‍රඥප්තිය අපි දැක්කේ නම අයිතිවාසිකම් ගැන තිබිච්ච සම්මුතිය. මේ වගේ සම්මුතියකට අපි අත්සන් කරලා තිබ්බා අන්තර්ජාතික වශයෙන්. ඉතින් ඒකින්ද මේ නීතිය ලංකාවට අදාළ වෙලා තිබ්බ නීතියක්.
කියලා ඔවුන් තර්ක කරලා මේ නීතිය ගෙන ආවා. කොහොම හරි පසුවට දඬුවමක් ලබා දුන්නා. හරි ඊළඟට අපි යමු. ඊළඟ අයිතිවාසිකම තමයි භාෂණයේ රැස්වීමේ සමාගමේ රැකියාවේ සහායම් ඉන් කිරීමේ නිදහස. තේරෙනවනේ භාෂණය කියන්නේ කතා බහ කරන එක. රැස්වීමේ කියන්නේ අපිට රැස් වෙන්න පුළුවන්. සමාගමේ කියන්නේ සමාගම කියන්නේ සමාගම් ගැන නෙමෙයි. මිනිස්සුත් එක්ක සමාගම් පවත්වන්න පුළුවන් කියන්නේ මේක. ඒ වගේම රැකියාවේ ඕන රැකියාවක් කිරීමේ නීති විරෝධී නොවන ඕනෑම රැකියාවක් කරන්න පුළුවන් සහ යාම් ඉන් කිරීමේ නිදහස. අපිට තැන් වලට යන්න පුළුවන් නීති විරෝධී නොවන ස්ථානවලට. ඊට පස්සේ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම මේ ළඟදී අවසාන වශයෙන් ගෙනාවු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කරපු අයිතිවාසිකම ඉතාම සාධනීය ලක්ෂණයක්. ගොඩ කාලෙකින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවයින් පස්සේ තමයි මූලික අයිතිවාසිකමක් එක්කලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් මොකද හැම සංශෝධනයකම තමන්ගේ බලතල වැඩි කරගත්ත මිසක් මිනිස්සුන්ගේ බලය වැඩි කරන දෙයක් ඉදිරිපත් වුණේ නැහැ. එහෙම ඉදිරිපත් වෙච්ච එක අවස්ථාවක් තමයි මේ අලුත් තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම කියන අයිතිවාසිකම. ඊට පස්සේ අපි කතා කරමු ඊළඟ එක රාජ්‍ය භාෂාව හා ජාතික භාෂාව පරිපාලන භාෂා අධිකරණයේ භාෂා පිළිබඳ විධිවිධාන. කියන්නේ රාජ්‍යයේ භාෂාව අධිකරණවල පාවිච්චි වෙන භාෂාව පරිපාලන ආයතනවල භාවිත වන භාෂා මේව සම්බන්ධ සියලු විධිවිධාන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතයි. ඊපස්සේ පුරවැසි භාවය පිළිබඳ විධිවිධාන. රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම හා මූලික යුතුකම් සම්බන්ධයි. ඊට පස්සේ ජනපතිපත් කිරීම දුර කාලය බලතල කාර්යයන් ආනුෂංගික කාරණා සම්බන්ධය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අමාත්‍ය මණ්ඩලය රාජ්‍ය සේවය පිළිබඳ විධිවිධාන පාර්ලිමේන්තු දුර කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වරප්‍රසාද ඊට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ විධිවිධාන ජනමත විචාරණ ශබ්ද බලය මැතිවරණ කොමිෂන් සභාව විධිවිධාන අධිකරණයේ ස්වාධීනත්වය අධිකරණ සේවා කොමිෂන් සභාව පිළිබඳව එතකොට මහජන ආරක්ෂාව ජාතික පොලිස් කොමිසම හා අනෙකුත් කොමිෂන් සභා කීයක් නම් තියෙනවද මේකනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අර්ථ නිරූපණය සම්බන්ධ ප්‍රතිපාදන මෙන්න මේ අන්තිම එක මතක තියාගන්න දරුවෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය සම්බන්ධයෙන් සහ මම අර කිව්ව මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් තියෙන විධිවිධාන පුරවැසි භාවය මේ වගේ ලේසි කීපයක් පහක් විතර වල පාඩම් කරගන්න මම අර කියපු දෙක තුන වැදගත් ඒවා පාඩම් කරගන්න अंतिम एक බලන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය සම්බන්ධ ප්‍රතිපාදන. දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙනවානේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දරුවෝ සමහර වෙලාවට ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් මේක තියෙන්නේ ඉංග්‍රීසි කොට් එක. මේක සිංහල එකකුත් තියෙනවා. මේ සිංහල එකයි ඉංග්‍රීසි එකේ වචන වල පොඩි වෙනස්කම් තියෙනවා. එතකොට ප්‍රශ්නයක් ආවොත් මොකද්ද මේකෙන් බලපෑම් වෙන්නේ කියලා. මේ ළඟදී උද්ගත වෙච්ච රාගමැතිලා දෙන්නෙක් කාලේ තිබිච්ච ප්‍රශ්නදී තන්හෙන් ප්‍රශ්නයක් වුණේ මොකද ඉංග්‍රීසි පිටපතේ තියෙන අර්ථයට වඩා තරමක් වෙනස් අර්ථයක් සිංහල පිටපතේ තිබ්බා. අන්න ඒ වගේ වෙලාවකදී අපි අධිකරණයට යන්න ඕනේ. මේ අධිකරණයට ගියායින් පස්සේ අපි යන්න ඕන අධිකරණ හැම අධිකරණයකටම යන්න බෑදලවල අපි කියපු අපි අධිකරණ දුරාලිය කතා කරේ උදීනා පාඩයට නේද? අන්න ඒ අධිකරණවලදී ඉහළම අධිකරණයේ තියෙන ශ්‍රේෂ්ඨ අධිකරණයට විතරයි පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වාගන්ති අර්ථ නිරූපණය කරන්න. වෙන කිසිම අධිකරණයකට මේකේ තියෙන්නේ මොනවද? ඒව අර්ථ නිරූපණය කරන්න, ඒව හදන්න, ඒව ගැන මත ප්‍රකාශ කරන්න බෑ. ඒක කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ අධිකරණයට විතරයි මේ කියලා තියෙන්නේ අන්න ඒක ගැන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය සම්බන්ධ බලය තියෙන ශ්‍රේෂ්ඨ අධිකරණයට ඒකට තරුවක් දාගන්න සහ ඒක මතක තියාගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ අධිකරණයට විතරයි. ඔය තමයි අපි කතා කරපු පළවෙනි මූලාශ්‍රය. ඊට පස්සේ අපි යනවා
ව්‍යවස්ථා ගැන කතා කරන්න. ව්‍යවස්ථා ගැන කතා කරොත් ඒ කියන්නේ දෙවනි මූලාශ්‍රයට අපි මේ යන්නේ. දැන් අපි මේ ගැන කතා කරන්නේ. හරි. ඊට පස්සේ දැන් මේක තමයි අපි කතා කරන්නේ. ව්‍යවස්ථා ගැන කිව්වොතින් දරුවෝ ව්‍යවස්ථා කියන්නේ රටේ ව්‍යවස්ථාදායකය අපි කිව්ව නේද? මෙන්න මෙහෙම තුනක් තියෙනවා කියලා මම ඉස්සෙල්ලා කිව්ව නේද? රාජ්‍යක පරමාධිපත්‍ය බලය තියෙන්නේ කාටද? මහ ජනතාවට අපි ඡන්දේ එක ලබා දෙනවා මෙන්න මේ ආයතන තුනට. හරිද? මේ ව්‍යවස්ථාදායකයෙක් අපි යවනවා. අපි කියන්නේ පාර්ලිමේන්තුව කියන්නේ මේ පාර්ලිමේන්තුවට අපි යවනවා මහ ජන නියෝජිතයන්ව. ඕන් තමයි නීතිය සකස් කරන්නේ අපි වෙනුවෙන්. අපි වෙනුවෙන් නීතිය සකස් කරන ආයතනයේ ව්‍යවස්ථාදායකයෙක් ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ විධායකයා ඒ නීතිය සම්බන්ධයෙන් තියෙන ඇතිවන ගැටලුවලදී යුක්තිය පසඳවීම කරන්නේ අධිකරණය ලෙස. ඉතින් දරුවෝ මේ ව්‍යවස්ථාදායකයා සකස් කරන නීති වලට අපි කියනවා ව්‍යවස්ථා කියලා. මේ ව්‍යවස්ථාවලට අපි 50 ආඥා පනතියක් තියෙනවා අපි ඒවා ගැන කතා කරමු. ව්‍යවස්ථාවට පුරුදුවර 50ක් කියනවා කියන්නේ ආඥා පනත එහෙමනේ. ඒවට තමයි අපි ව්‍යවස්ථා කියලා කියන්නේ. ව්‍යවස්ථාදායක සකස් කරන්නේ මොනවද? ව්‍යවස්ථා. හරිද? මේ රටක නීති සම්පාදනය කරන ආයතන සකස් කරන මේ ව්‍යවස්ථාවක් සම්පාදනය වෙන හැටි ගන්න. ව්‍යවස්ථාවක් මුලින්ම දරුවෝ කෙටුම්පතක්. ව්‍යවස්ථා කෙටුම්පතක්. ඕනම එකක් ඕනම නීතියක් පනවන්න කලින් ඒක කෙටුම්පත් කරන්න. කෙටුම්පත් කරනගෙන අපි ඒක හදනවා. ව්‍යවස්ථා කෙටුම්පතක් හැදුවයින් පස්සේ ඒ ව්‍යවස්ථා කෙටුම්පත ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කරලා ඒ කියන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා විවාදයක් පවත්වනවා. පාර්ලිමේන්තු විවාදයක්. ඊට පස්සේ ඡන්දයක් පවත්වනවා. පාර්ලිමේන්තු ඡන්දයක්. මේ ඡන්දයෙන් බහුතර ඡන්ද ලබා ගන්න පුළුවන් වුණොත් මේ සම්බන්ධයෙන් කතානායකවරයා මේ කෙටුම්පතට අත්සන් කරනවා. එහෙම අත්සන් කරායින් පස්සේ තමයි මේ ව්‍යවස්ථා කෙටුම්පත ව්‍යවස්ථාවක් වෙන්නේ. රටේ වළංගු නීතියක් වෙන්නේ අන්නේ පියවරෙන් පස්සේ. හැබැයි කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වගේ ව්‍යවස්ථාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අපි අර මුලින් කියපු මේ ව්‍යවස්ථාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අපි අර මුලින් කියපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක සම්බන්ධයෙන් කෙටුම්පතක් කාලෙදිම ඒ කියන්නේ විවාදයක් තියලා ඒකට ඡන්දයක් තියලා කතානායකවරයා සම්මත කරලා අත්සන් කරන්න කලින් මේ කාලය ඇතුළතදී කාලයක් ඒකව ලබා දෙනවා සති දෙකක තුනක කාලයක් අධිකරණය වෙත යන්න පුළුවන්. අධිකරණය කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත හිත සමගුණ කරන්න පුළුවන් මේ නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී කියන එක කියලා. එහෙම වුණත් අධිකරණයක සලකලා බලලා ශ්‍රේෂ්ඨාධිකරණයක සලකලා බලලා ඒ නීතිය ඇත්තටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී නම් ඒක එක්ක වෙනස් කරන්න කියලා හරි අහෝසි කරන්න කියලා හරි තීරණයක් ලබා දෙනවා. හැබැයි කතානායකවරයා අත්සන් කරලා මේක නීතියක් උනායින් පස්සේ ලංකාවේදී ඊට පස්සේ අපිට බෑ ව්‍යවස්ථාවක තියෙන වරදක් පනතක තියෙන වරදක් හෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී බවක් පිළිබඳව අධිකරණය වෙත යන්න. තේරුණා නේද? සමහර රටවල් තියෙනවා පනතක් වුණා කොච්චර පරණ පනතක් වුණා කොච්චර කාලයක ඉඳන් පාවිච්චි වෙන පනතක් වුණා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී කියලා හිතනවා නම් අපිට පුළුවන් අධිකරණය වෙත යන්න. හැබැයි ලංකාවේ කරන්න බෑ. ඒක කරන්න පුළුවන් කෙටුම්පතක් කාලෙදි විතරයි. පනතක් බවට පත් වෙච්ච ගමන් ඒ අයිතිය මහජනතාවට නැතුව යනවා. හරිනේ. ඉතින් අපි කතා කරා කෙටුම්පතක් පනතක් වෙන විදිය ගැන. ඊට පස්සේ තව දෙයක් තියෙනවා දරුවෝ. දැන් අපි කියවනේ මේ ව්‍යවස්ථාදායකයා තමයි අපි වෙනුවෙන් නීති සම්පාදනය කරන්න කියලා. මේ පාර්ලිමේන්තුවට මුළු රටම වෙනුවෙන් නීති සම්පාදනය කරන එක තරමක් අපහසු වෙන්න පුළුවන්. මොකද
විශාල භූමි ප්‍රමාණයක්. ඉතින් එයාලා මේ වෙනුවෙන් පළාත් සභා හා පළාත් පාලන ආයතන කියලා ආයතන පනවලා තියෙනවා දන්නව නේද? තවත් රාජ්‍ය ආයතන තියෙනවා. මේ රාජ්‍ය ආයතන වලට මේ නීති සම්පාදනය මේගොල්ලෝ කියන නීති සම්පාදනය කිරීමේ බලයෙන් කොටසක් ලබා දෙනවා. අපි ඒකට කියනවා අභිනියෝජනය කරනවා කියලා. මේ නීති සම්පාදන බලය අභිනියෝජනය කරලා තියෙනවා ඊටලා පහළින් තියෙන ආයතන වලට. උදාහරණයක් විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. ඒකට. එතකොට එක එක රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඊට පස්සේ පළාත් සභාවට පළාත් පාලන ආයතන වලට මේ වගේ ආයතන වලින් සකස් කරන නීති තියෙනවා. එයාලට ව්‍යවස්ථාදායක ලබා දුන්න බලය අනුව මේ සකස් කරන නීති වලට අපි කියනවා අභිනියෝජන ව්‍යවස්ථා නැත්නම් අනුනීති. අභිනියෝජන ව්‍යවස්ථා නැත්නම් අනුනීති කියලා. මේ නීතිත් මේ ව්‍යවස්ථාවලටමයි වැටෙන්නේ. අපි මේ කතා කරන ව්‍යවස්ථා ගැන ඊළාම සැලකෙන මේවත් පනත් විදියට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අපි බලමු අදරු කියුට කියන ටිප් එකේ තියෙනවා අපි කියවමු රටක නීති සම්පාදන කාර්යභාරය පැවරෙන්නේ එම රටේ ව්‍යවස්ථාදායකයටයි. කිසනක් නැති ලියාගන්න ව්‍යවස්ථාදායකයටයි. ව්‍යවස්ථාදායකයටයි. ලංකාවේ නම් පාර්ලිමේන්තුවට ලංකාවේ ව්‍යවස්ථාදායකයට අපි කියන නම තමයි පාර්ලිමේන්තුව. මෙසේ ව්‍යවස්ථාදායකයේ පනවන ලබන නීතීන් ව්‍යවස්ථා ලෙස අර්ථ නිරූපණය කළ හැක. මේවා පනත් ආඥා පනත් ආදීන් සමන්විත වේ. පනත් ආඥා පනත් කියලා වචන දෙකක් අහලා තියෙනව නේද? පනත් කියන්නේ දරුවෝ හොඳට තේරෙනවා. ඉන්නේ එක පන ආඥා පනත කියන්නේ 1948ට පස්සේ පනවපු නීති නැත්නම් ව්‍යවස්ථාවලට තමයි අපි පනතක් කියලා කියන්නේ. ආඥා පනතක් කියන්නේ 1948ට කලින් ඒවා. මේවා පසු. හරිද? මොකද මේවට ආඥා පනත් කියන්නේ ඒ කාලේ අපිට අපි යටත් වෙලා හිටිය ඉංග්‍රීසියෙන් හොනවපු පනත් තමයි මේ ආඥා පනත් කියලා කියන්නේ. ඔවුන්ගේ රජිනගේ ආඥාව යටතේ තමයි මේ පනත් තැනෙන්නේ. ඒකයි ඒවට ආඥා පනත් කියන්නේ. නිදහසෙන් පස්සේ පනවපු ඒවට අපි කියන්නේ පනත් කියලා. එතකොට අපිට ආඥාවක් නේ අපි කියන්නේ ඒවට නිකම්ම පනත් කියලා. හරි නේද? අපි කියලා බලමු එහෙනම්. කොතනද නැවතුනේ? මේවා පනත් ආඥා පනත් ආදීන් සමන්විත වේ. ව්‍යවස්ථාවක් පැනවීමේදී අදාළ අමාත්‍යවරයා හෝ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ලෙස එය ඉදිරිපත් කොට මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ විශේෂ බාල අමාත්‍යවරයා හෝ මන්ත්‍රීවරයා දරුවෝ. මෙහෙම ඉදිරිපත් කරයින් පස්සේ පවත්වන ලබන විවාදයකින් පසු බහුතර ඡන්දයෙන් සම්මත කරගත යුතුයි පනත් කෙටුම්පත. ඊට පස්සේ එවැනි පනත් කෙටුම්පතක් කතානායකවරයා අත්සන් තැබීමෙන් පසු එය වළංගු පනතක් නීතියක් බවට පත්වේ. නමුත් මෙවැනි පනත් කෙටුම්පතක ඇති ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන්නේ නම් හිස්තනක් තියෙනවා. එම කෙටුම්පතේ වළංගුතාවය පිළිබඳව අභියෝග කිරීමට හැකියාව පවතී. කොහෙද මේ පනත් කෙටුම්පතේ වළංගුභාවය ගැන අපි අභියෝග කරන්නේ කොහෙද? මොනාධිකරණයේද? අපි කියවනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිස්තන පුරව ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ එම කෙටුම්පතේ වළංගුභාවය පිළිබඳව අභියෝග කිරීමට හැකියාව පවතී. නමුත් පනතක් සම්මත වූ පසු ඒ වළංගුභාවය ප්‍රශ්න කිරීම ශ්‍රී ලංකාව තුළ තවමත් කළ නොහැකිය. හරි නේද? අපි කියපු ටික තේරුණා නේද? හරි. ඊළඟ ඡේදයට අපි යමු.
තවදුරටත් රටක නීති පැනවීමේ බලය ව්‍යවස්ථාදායකයා හරහා හිස්තැනක් දෙනවා ලියාගෙන පළාත් පාලන ආයතන හා රාජ්‍ය ආයතන වෙත අභිනියෝජනය කළ හැක. උදාහරණ කියලා තියෙනවා විශ්වවිද්‍යාල මෙම ආයතන හරිනේ අභිනියෝජනය කළ හැකි උදාහරණ රාජ්‍ය විශ්වවිද්‍යාල ආයතන සම්පාදනය කරන නීති හිස්තැනක් තියෙනවානේ ලියාගෙන අනුනීති ඇලයිරක් අභිනියෝජන ව්‍යවස්ථා අනුනීති ඇලයිරක් අභිනියෝජන ව්‍යවස්ථා ලෙස හැඳින්වේ. ඊට පස්සේ ලියන්න එම නීතීන්ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන තාක් දුරට බලාත්මක වේ. හරිනේ? හරි. මෙම අභිනියෝජන ව්‍යවස්ථාවල පදනම ව්‍යවස්ථාදායකයා තමන්ට නීති පැනවීමට ඇති බලය අත්හැරීමක් නොව වඩාත් කාර්යක්ෂම හා නම්‍යශීලී බවක් ළඟා කර ගැනීම සඳහා බලය අභිනියෝජනය කිරීමක් පමණි. මේක තේරුම් ගන්න අතරු දැන් අපි කියවනේ මේ ව්‍යවස්ථාදායකයා යාළුවෝ තියෙන නීති සකස් කිරීමේ බලය ලබා දෙන අභිනියෝජනය කරනවා කියලා පහළ තියෙන ආයතන වලට පළාත් පාලන ආයතන හෝ රාජ්‍ය ආයතන වලට හැබැයි මේකේ තේරුම කියන්නේ මේ ව්‍යවස්ථාදායකයා තමන්ට නීති සකස් කරන්න තියෙන අයිතිය අත්හරිනවා කියන එක නෙමෙයි. ඒක පොඩක් කාර්යක්ෂම කරගන්න පොඩි කොටසක් විතරක් දෙනවා වෙන ආයතනයකට ඒ වගේම ඒගොල්ලෝ සකස් කරන නීති වලට අමතරව ව්‍යවස්ථාදායකයට පුළුවන් ඒගොල්ලෝ ඒ සකස් කරපු නීති අභිබවා යන නීති සකස් කරන්න. කරනනේ දෙකට ඒක අත්හැරීමක් නෙමෙයිනේ අර අත්හැරියා නම් ඒ සම්බන්ධයෙන් නීති සකස් කරන්න ව්‍යවස්ථාදායකයට බැරි වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවට කිසිම නීතියක් හදන්න බැරි වෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. හරි. ඊළඟට අපිට තියෙන්නේ ඊළඟ මූලාශ්‍රය. මොකද ඊළඟ මූලාශ්‍රය? අධිකරණ පූර්ව නිදර්ශන නඩු තීන්දුව. අධිකරණ පූර්ව නිදර්ශන කියන්නේ දරුවා අපි අධිකරණයකට ගියයින් පස්සේ ඒ අධිකරණයෙන් අවසාන තීන්දුවක් ලබා දෙනවනේ. මේ තීන්දුව ලබා දුන්නාම මේ තීන්දුව ලබා දීපු නඩු තීන්දුව අපිට පුළුවන් ඒ හා සමානම කරුණු තියෙන තවත් නඩුවකදී මඟ පෙන්වීමක් විදියට යොදා ගන්න. මේකට තමයි අපි නඩු තීන්දුව මූලාශ්‍රයක් වෙනවා කියලා කියන්නේ. ඒකෙදී විශේෂයෙන් ඉංග්‍රීසි නීතිය තියෙන රටවල ඉංග්‍රීසි නීතිය කියන්නේ බ්‍රිතාන්‍ය අත්විජිතයක් වෙලා හිටපු රටවල් වල බොහෝ විට මේ අධිකරණ පූර්ව නිදර්ශන නඩු තීන්දුව මූලාශ්‍රයක් වශයෙන් වැදගත් තැනක් හිමි කරගන්නවා. ඊට පස්සේ තියෙන විශේෂ දේ තමයි නඩු තීන්දුව ගත්තාම නඩු තීන්දුව හරය සහ ආගන්තුක ප්‍රකාශ කියන කොටස් දෙකක් තියෙනවා. හරය කියන්නේ නඩුවේ තීන්දුව සහ මූලිකම කරුණු ටික. මේ ටික තමයි නඩුවේ හරය. ඊට අමතරව ආගන්තුක ප්‍රකාශ කියලා තවත් තියෙන අමතරව විනිසුරුවලට ප්‍රකාශ කරන දේවල් තියෙන්න පුළුවන්. ඉතින් මේ හරය සහ මූලික ආගන්තුක ප්‍රකාශ කියන දෙකෙන් වැදගත් වෙන්නේ නඩු තීන්දුවක අපි මූලාශ්‍රයක් විදිහට යොදාගන්නේ හරය කියන කොටස. හැබැයි අනිත් දේ තමයි අපිට මේ හැම නඩු තීන්දුවක්ම මූලාශ්‍රයක් විදිහට යොදා ගන්න බෑ. ඒකට යොදා ගන්න පුළුවන් නඩු තීන්දුවල අවශ්‍යතාව දෙකක් සම්පූර්ණ වෙලා තියෙනවා. පළවෙනි එක තමයි දරුවෝ අපි මේ යොදා ගන්න නඩු තීන්දුව ඉහළ සිට පහළට ගලාගෙන යන අධිකරණ දෝරාවලියක් තියෙන රටක ඉහළ හෝ දැනට මේ අපි මූලාශ්‍රයක් වශයෙන් යොදාගන්නේ මොන හරි නඩු කෘත්‍යයකදී
ඒ නඩු පොතේ තියෙන අධිකරණයට සමාන අධිකරණයක් හෝ ඊට ඉහළ අධිකරණයක් දීපු තීන්දුවක් වෙන්නත් ඕන. ඒ කියන්නේ දැන් අපි හිතමු මේක දිසාධිකරණයේදී ප්‍රශ්නගත වෙන නඩුවකට තමයි අපි දැන් මූලාශ්‍රයක් විදිහට වෙන නඩුවක තීන්දුවක් සලකා බලන්න යන්නේ. මම කියන්නේ තේරුණා නේද? මේ තියෙන අර මම ඔයාලට උදේ ලියපු අධිකරණ දුරාවලියම තමයි මේ තියෙන ශ්‍රේෂ්ඨ අධිකරණය, සුප්‍රීම කෝට්, අභියාචන අධිකරණය, අපීල් කෝට්, මහා අධිකරණය, හයි කෝට්, දිසා අධිකරණය, දිස්ත්‍රික් කෝට්, මහේස්ත්‍රාත් අධිකරණය, මැජිස්ට්‍රේට් කෝට්. ඉතින් දරුවෝ මෙන්න මේකෙන් අපි දැන් කියන්නේ මේක මෙහෙමනේ. පහළට ගලාගෙන යන අධිකරණ දුරාවලිය ලංකාවේ තියෙනවද නැද්ද? තියෙනවා. ඒතර ඒක හරියනේ. මේ පළවෙනි අවශ්‍යතාවයේ තියෙන එක තමයි දැන් මම කියාගෙන යන්නේ. පළවෙනි අවශ්‍යතාවයේ මූලිකම දේ තමයි මෙහෙම දුරාවලියක් තියෙන්න ඕනේ සහ අපි මේ භාවිතා කරන්න යන නඩු තීන්දුව දැන් අපිට ප්‍රශ්නේ තියෙන DC එකේ DC මැට් එකක් කියන දිස්ත්‍රික් අධිකරණය තමයි දැන් අපේ නඩුව යන්නේ. මේ නඩුවට අපි පෙර අධිකරණයක තීන්දුවක් මූලාශ්‍රයක් විදිහට ගේන්න යනවා නම් මේ පෙර අධිකරණයක තීන්දුව කොයි අධිකරණයේවත් ප්‍රශ්නකට වෙලා තියෙනවා. අඩුම ගානේ දිසා අධිකරණයක හරි ඊට ඉහළ අධිකරණයක හරි දීපු තීන්දුවක් විතරයි අපිට මේකෙදි යොදා ගන්න පුළුවන්. ඊට පහළ මේ මහේස්ත්‍රාත් අධිකරණයක දීපු තීන්දුවක් අපිට අධිකරණ පූර්ව නිදර්ශනයක් ලෙස යොදා ගන්න බෑ. මේක තමයි පළවෙනි අවශ්‍යතාවය. දෙවෙනි අවශ්‍යතාවය නඩුව මේ නඩු තීන්දුව මහා ජනතාවගේ දැනගැනීම පිණිස සංග්‍රහිත කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ මහා ජනතාව දැන් ඕනම නඩුවක් අධිකරණයේ යද්දී දැකලා තියෙන අය දන්නේ නැති නැත්නම් කොහොමද අපි ඒව ලේඛනගත කරනවා සාක්ෂි ගත්තේ අපි ඒව ලියනවා. හැබැයි මේ හැම නඩු තීන්දුවකම තීන්දුව හෝ මේ නඩුවේ ඉස්සර මහ ජනතාවට බලන්න පුළුවන් විදියට අපි ලේඛනගත කරන්නේ නැහැ. ඒ කියන්නේ මේව ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ඉතින් දරුවෝ ප්‍රසිද්ධ කරලා තියනවා නම් විතරයි ඒ කියන්නේ හැමෝටම දැනගන්න පුළුවන් විදියට ප්‍රසිද්ධ කරලා තියෙන නඩ තීන්දුව විතරයි අපිට යොදා ගන්න පුළුවන් මේ අධිකරණ පූර්ව නිදර්ශනයක් විදියට. මේකෙදී මහ ජනතාවගේ දැනගැනීම පිණිස ලේඛනගත කරනවා කිව්වහම මේ පත්තරේ දාන්නේ නැහැ නඩ තීන්දුව. හැබැයි අපි දරුවෝ හැම අවුරුද්දකම විශේෂයෙන්ම මෙන්න මේ දෙකේ තීරණ අධිකරණ තීරණ ලබා දෙන නඩු සම්බන්ධයෙන් නඩු අපි සංග්‍රහිත කරනවා සංග්‍රහගත කරනවා ඒ කියන්නේ ලේඛනගත කරනවා සහ ඒවා ප්‍රසිද්ධ කරනවා new law reports එක නව නීති වාර්තා සහ ශ්‍රී ලංකා law reports ශ්‍රී ලංකා නීති වාර්තා කියලා පොත්වල මේ පොත් ඔයාලට බලා ගන්න පුළුවන් නීති පුස්තකාලවල තියෙනවා අධිකරණවල තියෙනවා මේවා හැමෝටම ඒ කියන්නේ මිනිස්සුන්ට බලා ගන්න පුළුවන් විදිහට සමහර වෙබ්සයිට්ස් පවා තියෙනවා මේවා ප්‍රසිද්ධ කරලා තියෙනවා අපි හැමෝම ඒවා බලන්න යන්නේ තමයි හැබැයි ඒවා මහ ජනතාවගේ දැනගැනීම පිණිස සංග්‍රහිත කරලා තියෙන ප්‍රසිද්ධ කරලා තියෙන ලේඛන. ඉතින් මේ වගේ නඩු තීන්දුවන් මෙහෙම කරලා තියෙන නඩු තීන්දුව විතරයි අපිට මේ අධිකරණ පූර්ව නිදර්ශන වලට යොදා ගන්න පුළුවන්. බොහෝ විට මේ DC MC කියන ඒ වගේ කියන අධිකරණවලදී මෙහෙම මහ ජනතාවට ප්‍රසිද්ධ කරන්නේ නැහැ නඩු තීන්දුව. ඉතින් ඒ වගේ ඒවා යොදා ගන්න බෑ එහෙනම් අපිට. තේරුණා නේද කියන දේ? හරි. අපි ටියුට් එක බලමුද? හරි. බලන්න අධිකරණයක තීරණය වූ නඩු තීන්දුව පසු අධිකරණයක් විසින් ඒ හා සමාන නෛතික ගැටලුවක් පිළිබඳව දෙනු ලබන තීරණයකදී විනිසුරුවන්ට මඟ පෙන්වීමක් වන බැවින් පෙර නඩු තීන්දුව අනුගම්‍ය පූර්ව නිදර්ශන වශයෙන් අනුගමනය කළ හැකිය. එබැවින් මෙම අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය භාවිතා කරන රටවල නඩු තීන්දුව වැදගත් නීති මූලාශ්‍රයකි. කියනවා නේද? විනිසුරුවරයෙකු බැඳ තබන්නේ අධිකරණ පූර්ව නිදර්ශනයක්
හරයෙන් මිස ආගන්තුක ප්‍රකාශ වලින් නොවේ. මම කිව්වේ හරයෙන් විතර හරය තමයි වැදගත්. ආගන්තුක ප්‍රකාශ නඩු තීරණයකදී වැදගත් වෙන්නේ නැහැ. හරය යනු නඩු තීන්දුවක නිගමනය ප්‍රකාශ කිරීමේ පදනම වන අතර ආගන්තුක ප්‍රකාශ යනු නඩු තීන්දුවක ඇතුළත් අනෙකුත් කරුණු. නිගමනය හා ඊට අදාළ කරුණු තමයි හරය කියන්නේ. ඒව තමයි අපි මේ නඩු තීන්දුවලදී යොදාගන්නේ මූලාශ්‍රයක් වශයෙන්. ඊට පස්සේ කියනවා නඩු තීන්දුවක් නීති මූලාශ්‍රයක් වීම සඳහා අවශ්‍යතා දෙකක් පරිපූර්ණ කිරීම සිදු කළ යුතුය. 1. ඉහළ සිට පහළට දූරාවලියක් සහිත අධිකරණ පද්ධතියක් ඇති රටක සමාන හෝ ඉහළ අධිකරණයක් ලබා දුන් තීන්දුවක් වීම. කිස්සරක් මේ තියෙන්නේ. ලියාගන්න නම් එක. ඉහළ සිට පහළට දූරාවලියක් සහිත අධිකරණ පද්ධතියක් ඇති රටක ඉහළ සිට පහළට දූරාවලියක් සහිත අධිකරණ පද්ධතියක් ඇති රටක සමාන හෝ ඉහළ අධිකරණයක් ලබා දුන් තීන්දුවක් වීම. ඉහළ සිට පහළට දූරාවලියක් සහිත අධිකරණ පද්ධතියක් ඇති රටක සමාන හෝ ඉහළ අධිකරණයක් ලබා දුන් තීරණයක් වීම. මේක වැදගත් වෙන්නේ දූරාවලියක් තියෙන්නත් ඕනේ. සමාන හෝ ඉහළ අධිකරණයක් ලබා දීපු තීන්දුවක් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු තීන්දුවකට අපේ නඩු තීන්දුවක් අරන් ඇවිල්ලා පෙන්නනවා නම් මේක මූලාශ්‍රයක් කියලා. ඒක කොයි අධිකරණයේ ප්‍රශ්නගත වෙච්ච නඩු තීන්දුවක් වෙනවා. අපේ නඩු යන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණේ නම් පහළ අධිකරණේ කියලා බෑ නේද? එක්ක සමාන නැත්නම් ඉහළ අධිකරණේ. මීටරයි ඉහළ අධිකරණ නෑනේ. එහෙනම් සමාන අධිකරණේ වෙනවා. සමාන අධිකරණේ කියලා ශ්‍රේෂ්ඨ අධිකරණේ වෙනවා. තේරුණා නේද කියන්නේ? අභියාචන අධිකරණේ නම් නඩුව ප්‍රශ්නගත වෙන්නේ. අපිට යොදා ගන්න පුළුවන් අභියාචන අධිකරණයේ නඩු සහ ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු විතරයි. ඊට පහළ අධිකරණ වල ඒවා ඉතින්. හරි. ඊළඟට දෙවැනි අවස්ථාවේ ලියා ගන්න නඩු තීන්දුව මහජනතාවගේ දැන ගැනීම සඳහා. නඩු තීන්දුව මහජනතාවගේ දැන ගැනීම සඳහා ලේඛනගත කර තිබිය යුතුය. මේවා ලේඛනගත කරලා විතරක් හරියන්නේ නැහැ. ඒව මහජනතාවගේ දැන ගැනීම පිණිස ලේඛනගත කරලා තියෙනවානේ. හැම අධිකරණයකම නඩු ලේඛනගත කරනවා. හැබැයි ඒව ප්‍රසිද්ධ කරන්නේ නැහැ මහජනතාවගේ දැන ගැනීම පිණිස. එහෙම කරන්නේ ඉහළ අධිකරණවල විතරයි. ඒ නිසා අපිට නඩු තීන්දුව විදියට මූලාශ්‍ර ලෙස සලකන්න පුළුවන්. මේ වගේ මහජනතාවගේ දැන ගැනීම පිණිස ලේඛනගත කරලා තියෙන නඩු තීන්දුව විතරයි. පැහැදිලි නේද? ඒක ලිව්වා නේද? නඩු තීන්දුව මහජනතාවගේ දැන ගැනීම සඳහා ලේඛනගත කර තිබීම. Supreme Court Circulars, New Law Reports, Sri Lanka Law Reports, NLR, SLR කියලා තියෙනවා reports. මේ වගේ මේ පොත්වල මේ reports වල තියෙනවා මේ නඩු තීන්දුව. ඕන කෙනෙකුට ගිහිල්ලා කියවන්න පුළුවන්. හරි. ඔන්න අපි යනවා එහෙනම් ඊළඟ නීති මූලාශ්‍රයට. මේක දරුවෝ සිරිත් විරිත්. හතරවෙනි නීති මූලාශ්‍රය තමයි සිරිත් විරිත්. සිරිත් විරිත් කියන්නේ වාචිකව. නැත්නම් කිසිම තැනක ලිඛිත කරලා නැතුව අපි කාලයක් තිස්සේ පවත්වාගෙන යන ව්‍යවහාර. නේද? අපි ඔය අවුරුදු සිරිත් විරිත් කියන්නේ ඒව හොයලා ලියලා මෙහෙම මේව අනිවාර්යයෙන්ම කරන්න ඕනේ එහෙම කියලා නෑ. අද අපි ඒව කරනවා. මේ වගේ සිරිත් විරිත් වලින් සමහර දේවල්
මේවා නීති විදියටත් සලකනවා. ඒ වගේ දේවල් නීති මූලාශ්‍ර වෙන්නත් පුළුවන්. ඉතින් විශේෂයෙන්ම දරුවෝ මේ ඔය ග්‍රාමීය පළාත්වල ඉඩම් අයිතීන් සම්බන්ධයෙන් එතකොට ගොවිතැන් සම්බන්ධයෙන් තමයි මේ වගේ සිරිත් නීති බවට පත් වෙන්නේ. මේ වගේ සිරිතක් නීතියක් වෙන්න නම් අනිවාර්යයෙන්ම අවශ්‍යතා කීපයක් තියෙනවා. අවශ්‍යතා 6ක් තියෙනවා විශේෂයෙන්. දැන් මේ ලංකාවට ඔය කවුද අපි කියන්නේ ඉංග්‍රීසි ලන්දේසි පෘතුගීසි නෑ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආව කියලා අපි දන්නවනේ. ඒගොල්ලෝ ඇවිල්ලා විශේෂයෙන් ඉංග්‍රීසියෙන් ආවයින් පස්සේ ආලා අපිට ලිඛිත ව්‍යවස්ථා ගෙනාවා. ඒ කියන්නේ මේ වගේ 50 නීති අපිට ලිඛිතව අරගෙන ආවා. අපිට එහෙම වුණායින් පස්සේ අපි භාවිත කරපු සිරිත් ව්‍යවහාර මේ වගේ වාචික නීති වලට තිබිච්ච වැදගත්කම චුට්ට අඩු වුණා. හැබැයි තාමත් මේ වගේ දේවල් භාවිතා වෙනවා. හැබැයි මේ වගේ සිරිතක් නීතියක් බවට පත් වෙන්න නම් අවශ්‍යතා 6ක් සම්පූර්ණ කරන්න ඕනේ කියලා. හයක් තියෙනවා දරුවෝ. මේකෙන් පළවෙනි අවශ්‍යතාවය තමයි මේක නොකඩවා අතීතයේ සිට පැවතගෙන ආපු නීතියක් වෙන්න ඕනේ. දැන් අවුරුදු 100 ඉඳන් පාවිච්චි වෙනවා කියලා කියනවා නම් සිරිතක් වෙනවා. අවුරුදු 100 ඉඳන් මේ සිරිත පාවිච්චි වෙනවා කියලා අපි කියනවා නම් මේක අවුරුදු 50ක් විතර පාවිච්චි වෙලා සිරිතක් විදිහට අපි මේ කාලේ වුණා. 1960 විතර පස්සේ මේක නවතිනවා. කවුරුත් මේක සිරිතක් විදිහට පාවිච්චි කරන්නේ නැහැ. මේ මාසෙකට දෙකකට උඩින් කවුරු හරි ආයි මේක පරණ සිරිතක් නේද කියලා ඔන්න හටියක් පටන් ගන්නවා මේ සිරිතට අනුගමනය වෙන්න. මේ ව්‍යවහාරය භාවිතා කරන්න. එහෙම දේවල් අපිට නීතියක් විදිහට සලකන්න බෑ. එහෙම සිරිත අපි නීති විදිහට සලකන්නේ නැහැ. මේක අවුරුදු 100කට කලින් පටන් ගන්නවා නම් එක දිගට මේ වෙනකම් නොකඩවා ඒක සිරිතක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි අවශ්‍යතාවය තමයි දරුවෝ මේක අතීතයේ සිට එන දෙයක් වෙන්න ඕනේ. මේ ළඟදී මෑතකදී පටන් ගත්ත දෙයක් වෙන්න බෑ. ඈත අතීතයේ ඉඳලා පාවිච්චි වෙන ව්‍යවහාරයක් සිරිතක් වෙන්න ඕනේ. ඒක නීතියක් කියලා නීති මූලාශ්‍රයක් කියලා පිළිගන්න නම් තුන්වෙනි අවශ්‍යතාවය තමයි මේ සිරිත සාධාරණ සිරිතක් වෙන්න ඕනේ. එක පාර්ශවයකට බලවත් අසාධාරණයක් වෙන විදිහේ සිරිතක් නම් ඒක අපිට නීතියක් විදිහට සලකන්න බෑනේ. මොකද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මොකද සමානාත්මතාවය ඇතිවාසිකම. එහෙනම් අපිට බෑ එක පාර්ශවයකට වැඩි අසමානතාවයක් අසාධාරණ බව තියෙන සිරිතක් නීතියක් විදිහට සලකනවා. හතරවෙනි අවශ්‍යතාවය තමයි අපි දැන් තුනක් කතා කරා. හතරවෙනි අවශ්‍යතාවය මේක මේ සිරිත ලංකාවේ ව්‍යවස්ථාපිත ව්‍යවස්ථාවලට අනුගත වෙන්න ඕනේ. ව්‍යවස්ථා විරෝධී නීති මොන හරි අපරාධ වගේම නැත්නම් දැන්ටත් තියෙන පනත්වල තියෙන නීති වලට පටහැනි නීති තියෙනවා නම් ඒ ව්‍යවස්ථා උල්ලංඝනය වෙන විදිය සිරිත් තියෙනවා නම් මේ සිරිත් කිසිසේත්ම නීති මූලාශ්‍ර ලෙස සැලකෙන්නේ නැහැ. ඊට පස්සේ පස්වෙනි කාරණාව තමයි සිරිතක් හැම වෙලෙම පොදු නීතියට රටේ පොදු නීතියට අනුගත වෙන්න ඕනේ. මම අර කියන්නේ අර පොදු නීතිය හා පෞද්ගලික නීති පුද්ගල නීති කියලා අපි කතා කරපු වර්ගීකරණේ ඒක එතනින් නවත්තලා ඉන්න මෙහාට ගේන්න එපා කියලා. මොකද ඒ කියන පොදු නීතිය අපි කියව පරිපාලන නීතිය ඒ ටික නෙමෙයි. මෙතනදී අපි පොදු නීතිය කියලා කියන්නේ රටේ පොදු නීතිය කියන රෝම ලන්දේසි නීතියට. අපි ඉස්සරහට කතා කරනවා දරුවෝ බහුවිධ නීති පද්ධතිය ගැන. ඒ බහුවිධ නීති පද්ධතියේ රෝම ලන්දේසි නීතිය තමයි අපේ රටේ පොදු නීතිය විදිහට සැලකන්නේ. ඉතින් ඉංග්‍රීසි නීති, රෝම ලන්දේසි නීති උඩරට මේ වගේ නීති බොහොමයක් ගැන අපි කතා කරනවා. මේ පොදු නීති වලට හැම වෙලේම සිරිතක් අනුගත වෙන්න ඕනේ. ඒක නීති මූලාශ්‍රයක් වෙන්න නම් නැත්නම් ඒක පොදු සිරිතක් පමණයි. නීතියක් ලෙස සලකන්න බෑ. ඊපස්සේ අවසාන අවශ්‍යතාවය ලෙස අපි කියන්නේ නීතිය හැම විටම අයිතියක් ලෙස භාවිතා කරලා තියෙනවා. සිරිත හැම වෙලාවෙම අයිතිවාසිකම් ලෙස භාවිතා කරලා තියෙනවා. මොකද අපි මේ සිරිත නීතියක් විදිහට සලකන්න නම් ඇත්තටම මිනිස්සු ඒක තමන්ගේ අයිතිවාසිකමක් ලෙස චේතනාන්විතව සලකලා තමයි මේ සිරිතට අනුගත වෙලා තියෙන්නේ. එහෙම නැතුව අර තමන්ට මොකද වාසියක් නැත්නම් තමන්ට කිසිම ප්‍රයෝජනයක් නැත්නම් එතකොට මේක ඇත්තටම මිනිස්සු පිළි අරගෙන නෙමෙයි නම් මේ සිරිත
පාවිච්චි කරලා තියෙන්නේ ව්‍යවහාරයේ භාවිතා කරලා තියෙන එක නීති මූලාශ්‍රයක් විදිහට සලකන්නේ නැහැ. හැබැයි මිනිස්සු ඇත්තටම හිතාගෙන නම් මේක තමන්ගේ අයිතිවාසිකමක් මෙච්චර කාලයක් තිස්සේ මම මේ ව්‍යවහාරය කරගෙන ඉන්නේ. මේක ඇත්තටම නීතියක් කියලා ඕන හිතාගෙන නම් අන්න ඒක ඇත්තටම නීති මූලාශ්‍රයක් ලෙස මේ වගේ සිත්තක් සලකන්න පුළුවන්. හරි දරුවෝ අපි බලමු ටියුට් එක. මේකේ තියෙනවා කියවන්න බලන්න. සිරිත් පිරිත් ව්‍යවහාර. සිරිත් විරිත් ව්‍යවහාර සාමාන්‍යයෙන් පැවතෙන්නේ පරම්පරා බොහෝ ගණනක් තුලින් වාචික සම්ප්‍රදායක් වශයෙන් වන අතර ඒවා නියත කොට ලේඛනවල ලියා හෝ වාර්තාගත කරනු ලැබ නැත. ඇත්තනේ අපි සිරිත් විරිත් කොහෙවත් ලියලා වාර්තා කරලා පනත් විදියට හදලා නැහැ. එහෙන් පනත් විදියට හදලා තියෙනවා නම් ඒවා සිරිතුත් නෙමෙයි නේද? එහෙනම් ව්‍යවස්ථාව වෙනවා නේද? හරි. කියවමු බලන්න සිරිතක් යනු යම් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට ආවේනික වූ පුරුද්දකි. නීතිය ව්‍යවස්ථාගත වීමත් සමග සිරිත් විරිත් වලට තිබූ වැදගත්කම ක්‍රමයෙන් හීනව ගියද ඇතම් සිරිත් තවමත් නීති මූලාශ්‍රයක් ලෙස යොදාගත හැකිව තිබේ. මෙවැනි සිරිතක් නීති මූලාශ්‍රයක් නීතියක් බවට පත්වීමට නම් එම සිරිත තුළ වැදගත් ලක්ෂණ කිහිපයක් අන්තර්ගත විය යුතුය. හිස්තැන් 6ක් තියෙනවා නේද? අපි ලියමුද මේ වැදගත් ලක්ෂණ මොනවද කියලා? 1. චාරිත්‍රයක් ලෙස නොකඩවා පවතින බවට සාක්ෂි තිබිය යුතුය. චාරිත්‍රයක් ලෙස නොකඩවා පවතින බවට සාක්ෂි තිබිය යුතුය. දෙක සිරිත අතීතයේ සිට පැවත එන්නක් විය යුතුය. සිරිත අතීතයේ සිට පැවත එන්නක් විය යුතුය. තුන්වෙනි එක ඊළඟට තියෙන තුන ලියන්න. එය අසාධාරණ නොවිය යුතුය. එය අසාධාරණ නොවිය යුතුය. 4 ව්‍යවහාරය හෝ සිරිත ව්‍යවස්ථාපිත නීතිය සමග නොගැටිය යුතුය. ව්‍යවහාරය හෝ සිරිත ව්‍යවස්ථාපිත නීතිය සමග නොගැටිය යුතුය. ව්‍යවස්ථාපිත නීතිය සමග නොගැටිය යුතුය. 5 වෙනි එක ව්‍යවහාරය හෝ සිරිත පොදු නීතිය සමග නොගැටිය යුතුය. පොදු නීතිය සමග නොගැටිය යුතුය. හය එම සිරිත ජනතාව අයිතිවාසිකමක් ලෙස භාවිතා කොට තිබිය යුතුය. ජනතාව අයිතිවාසිකමක් ලෙස භාවිතා කොට තිබිය යුතුය. හරි නේද? එහෙනම් අවශ්‍යතාවය හරි. අපි එහෙනම් යම් ඊළඟ නීති මූලාශ්‍රයට. ඊළඟ නීති මූලාශ්‍රය මොකද? නීති වේදී මත.
නීතිවේදී මත කියන්නේ දරුවෝ නීතිය පිළිබඳ ඉන්න දාර්ශනිකයෝ නීතිවේදීන් අපි විශේෂයෙන් පිළිගත් පුද්ගලයෝ නීතිය සම්බන්ධයෙන් දැන්ට පවතින නීතිය සම්බන්ධයෙන් කරලා තියෙන මත ඉදිරිපත් කරලා තියෙන මත මේ වගේ මත සමහර විට වාචික වෙන්න පුළුවන් බොහෝ විට ලිඛිතව තමන් ඒගොල්ලන්ගේ පොත්පත් මගින් ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙනවා මම එක උදාහරණයක් කියන්නම් දරුවෝ ඇත්තටම වැදගත් නීති මූලාශ්‍රයක් ලෙස ලංකාවේ නීතිවේදීන්ගේ මත භාවිතා කරපු අවස්ථාවක් නීතිවේදීන් මෙහෙමයි ලංකාවට මුලින්ම ආවේ කවුද පෘතුගීසින් ආවට යාලට ඕනුනේ නීතියක් ලංකාවට හඳුන්වන්න දෙන්න ඕනේ ඔවුන්ගේ වෙළඳ කටයුතු ටික කරගෙන යන්න ලන්දේසින් ආවයින් පස්සේ යාලා ටික කලක් හිටියා වෙරළබඩ ප්‍රදේශයක් අත්පත් කරගත්ත මේ හින්දා තමන්ගේ නීතිය හඳුන්වලා දුන්නා මෙයාලගේ නීතිය තමයි රෝම ලන්දේසි නීතිය. ඇයි ඒකට අපි රෝම ලන්දේසි නීතිය කියන්නේ? රෝම ලන්දේසි නීතිය. ඇයි මේ රෝම ලන්දේසි නීතිය මේක ලන්දේසි නේ ලන්දේසි නීතිය වෙන්න ඕනේ නැහැ. මේ ලන්දේසිනේ කියන්නේ මේ ඕලන්ද ජාතිකයෝ ඒ කාලේ ඕලන්ද ජාතිකයෝ දැන් අපි ඒකට කියන්නේ නෙදර්ලන්තය කියලා හිතන්නේ. ඉතින් මේ ඕලන්ද ජාතිකයෝ එයාලගේ නීතිය ගොඩනගාගත්තේ රෝම නීතිය. රෝමේ තිබිච්ච නීතිය. රෝම නීතිය ලෝකේ පැවතිච්ච මුල්ම කාලේ ඉඳන් පිහිවෙච්ච ගොඩක් සාධනීය ලක්ෂණ තියෙන නීති පද්ධතියක්. මේ රෝම නීතිය අවශ්‍ය ලබාගෙන තමයි මේ ලන්දේසි නීතිය ලන්දේසින්ගේ නීතිය උන් ගොඩනගාගත්තේ. ඒකින් අපි ඒකට කියන්නේ රෝම ලන්දේසි නීතිය කියලා. මේ නීතිය තමයි ඒගොල්ලෝගේ අපිට ලැබුණේ ලංකාවට. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් ආවයින් පස්සේ ඉංග්‍රීසියෙන් ඕන්ගේ නීතියත් අරගෙන ආවා උත්සාහ කරා ඕන්ගේ නීතිය ලංකාවට ගේන්න හැබැයි පොඩි ප්‍රශ්න වුණා ලංකාව විතර නෙමෙයි යටත් විජිත ගොඩක් තිබ්බා මේ යටත් විජිත වල කැරලි ඇති වෙන්න ගත්තා මේගොල්ලෝ මෙහෙම එක සැරේ නීති වෙනස් කරන්න ගියන් පස්සේ ඒකෙන්ද ඉංග්‍රීසියෙන් කරේ එයාලා කිව්වා හරි කමක් නැහැ ඔයාලගේ නීති නැති තැන් වලට අපි අපේ නීති ගේන්නම් ඔයාලට දැන්ට තියෙන නීති ඔය විදිහට පවත්වාගෙන යන්නම් කියලා. ඉතින් මෙහෙම කරද්දී ලංකාවට ආපු ඉංග්‍රීසීන්ට ලංකාවේ උඩරට ප්‍රදේශ අත් කරගන්න බැරි වුණානේ. පසුව උඩරට ප්‍රදේශත් 1815 දී වගේ අත්පත් කරගත්තා. මොවුන්ට බැරි වුණා හොයාගන්න ලිඛිත මූලාශ්‍රයක් ලංකාවේ උඩරට සම්බන්ධයෙන් තිබිච්ච උඩරට නීතිය සම්බන්ධයෙන්. උඩරට ප්‍රදේශවල අපි ඉස්සරහට කතා කරන උඩරට නීතිය ගැන වෙනවා. මේ උඩරට ප්‍රදේශවල තිබිච්ච උඩරට නීතිය කොහෙවත්ම ලියලා පනත් විදියට සංග්‍රහිත කරලා ලේඛනගත කරලා තිබ්බේ නෑ. උන් වාචිකව තමයි මේ නීති යොදාගත්තේ. ඉතින් ඒ කාලේ ලන්දේසි නීතිවේදීන් ඇවිල්ලා හිටියා විනිශ්චයකාරවරුන් ඇවිල්ලා හිටියා මේ ඉංග්‍රීසියෙන් එන්න කලින් ඒගොල්ලෝ ආපු කාලේ ඒගොල්ලන්ගේ කාලේ ලන්දේසින්ගේ කාලේ උඩරට නීතිය ගැන සමහර දේවල් යාළගේ පොත්වල ලියලා තිබ්බා. යාළ පොත්වල ලියලා තිබ්බා උඩරට නීතියේ විවාහ වෙන හැටි, එතකොට උඩරට නීතියේ දීපල බෙදලා යන හැටි, උඩරට නීතියේ දික්කසාද අධිකරණය වෙන්වීම සම්බන්ධ අධිකරණය වෙන්වීම මේ වගේ විශේෂ අනිත් නීතිවල නැති විශේෂ ප්‍රදේශ කීපයක් ගැන ඔවුන් දැකපු දේවල් ඔවුන්ගේ මත විදියට පොත්වලට ලියලා තිබ්බා. ඔවුන් පොත් සකස් කරලා තිබ්බ පොත් ලියලා තිබ්බා. ඉතින් ඉංග්‍රීසියෙන් තිබ්බ එකම මූලාශ්‍රය තමයි උඩරට නීතිය සම්බන්ධයෙන් අන්නේ. ඉතින් ඉංග්‍රීසියෙන් මොකද කරේ? ඉංග්‍රීසියෙන් උඩරට නීතිය කියලා පනත් ටිකක් හැදුවා. උඩරට විවාහ දික්කසාද සම්බන්ධයෙන් මුරුමාරු ප්‍රාප්ති සම්බන්ධයෙන් පනත් සකස් කරා. ඒවා සකස් කරද්දී උන් මූලාශ්‍ර වශයෙන් යොදාගත්තේ මේ ලන්දේසි සකස් කරපු ඔවුන්ගේ මතය අනුව සකස් කරලා තිබ්බ පොත්. ඔවුන්ගේ මතය දක්වලා තිබ්බ පොත්. එහෙනම් ලංකාවේ නීතිවේදීන්ගේ මත ලන්දේසි නීතිවේදීන්ගේ මත උඩරට නීතිය කියන ව්‍යවස්ථා උඩරට නීතිය සම්බන්ධ ව්‍යවස්ථා සකස් කරන්නේ. ඕන් යොදාගෙන තියෙනව නේද මූලාශ්‍රය වශයෙන්. හරි අපි බලමු එහෙනම් කියොත් එක දරුවෝ.
රෝම නීතිය හා රෝම නීතියෙන් ප්‍රභවය ලැබූ නීති පද්ධතිවල නීතිවේදීන්ගේ මත වැදගත් මූලාශ්‍රයක් ලෙස සලකනු ලබන අතර අනිත් එක තමයි දරුවෝ මේ නීතිවේදීන්ගේ මත කියන එකට වැදගත්කමක් ලැබෙනවා. මේ රෝම ලන්දේස නීතිය හා රෝම නීතිය ක්‍රියාත්මක කරන රටවල්. දැන් ලංකාවේ රෝම ලන්දේස නීතිය තියෙනවා. රෝම ලන්දේස නීතිය තියෙන තව එක රටයි තියෙන්නේ. ඒක තමයි දකුණු අප්‍රිකාව. දකුණු අප්‍රිකාව ලෝකේ ගොඩාක් හොඳ නීති පද්ධතියක් තියෙන රටක් විදිහට තමයි සැලකෙන්නේ. ඒ රටේ නීති පද්ධතිය රෝම ලන්දේස නීතිය ඇතුළත් වෙනවා. ඊට අමතරව රෝම නීතියෙන් අවශ්‍ය ලැබු ගොඩක් රටවල් තියෙනවා ලෝකේ. ඒ හැම රටකම නීතිවේදීන්ගේ මත කියන එක වැදගත් මූලාශ්‍රයක් ලෙස සලකලා තියෙනවා. ලංකාවේ ඒක වැදගත් මූලාශ්‍රයක් ලෙස සලකනු ලබන අතර රෝම ලන්දේස නීතිය ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේද නීතිවේදීන්ගේ ග්‍රන්ථ වාර්තා හා මත නීති මූලාශ්‍රයක් ලෙස පිළිගැනේ. නිදසුනක් ලෙස ලංකාවේ උඩරට නීතිය බොහෝ දුරට ගොඩනැගී ඇත්තේ නීතිවේදීන්ගේ මත අනුවය. ආර්කියු හේතුකින් තමයි එහෙම කියන්නේ. හරි. ඊට පස්සේ අපි යමු අන්තිම මූලාශ්‍රය සාධාරණත්වය. සාධාරණත්වය බැලුවොතින් දරුවෝ ඉංග්‍රීසි පොදු නීතිය තුලින් තමයි මේ සාධාරණත්වය කියන මූලධර්මය බිහි වෙන්නේ. සාධාරණත්වය කියන්නේ අපි ඒවට කියන සාධාරණත්ව ආප්ත කියලා. ආප්ත නෙමෙයි ආප්ත. සාධාරණත්ව ආප්ත. ඉස්සර මෙහෙමයි දරුවෝ. අධිකරණයට ගියන් පස්සේ අධිකරණය නීති පොතේ තියෙන නීති වලට විතරක් අනුගත වෙන්න ගියාම හරි අනම්‍යශීලී වෙනවනේ සමහර දේවල්. අපිට පේනවා වැරදිකාරයා මෙයා නෙමෙයි කියලා. හැබැයි පොත්වල තියෙන නීති ටික බැලුවම මෙයා තමයි වැරදිකාරයා. නැත්තම් ඇත්ත වැරදිකාරයෝ මෙහෙම අපේ ඇස් දෙක ඉස්සරහා නිදහස් වෙනවා. අපිට කරන්න දෙයක් නැතු වෙනවා. විනිශ්චයකාරවරුන්ට කරන්න දෙයක් නැතු වෙනවා. පොතේ තියෙන නීතිය මේක. අන්න ඒකට විසඳුමක් වශයෙන් තමයි ඉංග්‍රීසි බ්‍රිතාන්‍යයේ ඉංග්‍රීසි අධිකරණවල මේ සාධාරණත්වය කියන සංකල්පය බිහි වුණේ සාධාරණත්ව ආප්ත සඳහා. උදාහරණයක් මම කියන්නම්. මේකද කියනවා අධිකරණයේ පිහිට පතාගෙන එන පුද්ගලයා පිරිසිදු දෑතින් පැමිණිය යුතුයි කියලා. දැනට වගේ නම් මේක හරියට අර්ථවල මෙන්නවා. පිරිසිදු දෑතින් කියන්නේ අධිකරණයෙන් සහන ඉල්ලගෙන එනවා නම් අධිකරණයට ඇවිල්ලා කියනවා නම් වෙන කෙනෙක් Tamanට වරදක් කරා කියලා තමන් නිර්දෝෂී වෙලා ඉන්න ඕනි කියලා සාධාරණත්වයේ හිතනවා. සාධාරණත්වය කියන සංකල්පය වගේ මෙහෙම ආප්තය ගොඩනැගිලා තියෙනවා. ඒ වගේ ආයුධ ධනවත් වීම කියන්නේ තමන්ගේ දේපලක් පාවිච්චි කරලා වෙන කෙනෙක් ආයුධ ලෙස ධනවත් වෙනවා. සමහරට නීතිය මේකට ප්‍රතිකර්මයක් නැතුව යන්න පුළුවන්. හැබැයි සාධාරණක් මේ වගේ දේවල් වලට ප්‍රතිකර්ම ලබා දුන්නේ. ඒ කියන්නේ නීතිය කියන දැඩි බව හා අනම්‍යශීලී බව අඩු කරන්න තමයි මේ සාධාරණත්වය කියන සංකල්පය බිහි වෙන්නේ. මේක නීතියක් නීති මූලාශ්‍රයක් ලෙස ඇත්තටම සලකන ලංකාවේ තරමක් දුරට සලකනවා. මොකද ලංකාවේ ඉංග්‍රීසි නීතිය ක්‍රියාත්මක වන නිසා. අපි කියවලා බලමු එක. ඉංග්‍රීසි පොදු නීතිය තුලින් බිහි වූ සාධාරණත්වය නැමැති සංකල්පය සාධාරණත්ව ආප්ත හරහා ඔයාලගේ හිස්සනක් නේද දරුවෝ දෙන්නේ ටික ලියන්න සර්. හිස්සන ලියාගන්න ඉංග්‍රීසි පොදු නීතිය තුලින් බිහි වූ සාධාරණත්වය නැමැති සංකල්පය සාධාරණත්වය නැමැති සංකල්පය සාධාරණත්ව ආප්ත හරහා බොහෝ නීති පද්ධතිවල සාධාරණත්ව ආප්ත හරහා බොහෝ නීති පද්ධති තුල
නීති මූලාශ්‍රයක් ලෙස භාවිතා වේ. නීති මූලාශ්‍රයක් ලෙස භාවිතා වේ. ව්‍යවස්ථාවල ඇති ඊටු ටික තියෙනනේ ව්‍යවස්ථාවල ඇති අනම්‍යශීලී හා දරදඬු බව අවම කිරීම සඳහා සාධාරණත්වයේ ඉවහල් වේ. කියන්නේ අනම්‍යශීලී හා දරදඬු බව දැඩි බව අවම කරන්න තමයි සාධාරණත්වය යොදන්නේ. උදාහරණයක් විදිහට අයුතු ධනවත් වීම. හරි නේද? දරුවෝ නීතිවේදීන්ගේ මත කියන කොටසට යන්නේ ඒකේ මම ඔයාලට නිදසුනක් ලෙස කියලා තිබ්බ කොටසේ කිව්වද මට මතක නෑ මේ කියවගෙන ගියාද නැත්නම් වලට ලියන්න වෙලාව දුන්නාද කියලා පොඩ්ඩක් ආයි බලන්න එක. නිදසුනක් ලෙස ලංකාවේ උඩරට නීතිය බොහෝ දුරට ගොඩනැගී ඇත්තේද නීතිවේදීන්ගේ මත අනුවය. ලංකාවේ උඩරට නීතිය බොහෝ දුරට ගොඩනැගී ඇත්තේද නීතිවේදීන්ගේ මත අනුවය. හරි නේද? එහෙනම් අපි මේ මූලාශ්‍ර 6ම කතා කළා. දරුවෝ මේ මූලාශ්‍ර කියන පාඩමත් මූලාශ්‍ර කියන කොටසක් වැදගත් කොටසක්. ඔයාලගෙන් විභාගෙට අහන්න පුළුවන් කොටසක්. ඒ කියන්නේ ව්‍යවස්ථා මේවා ගැන අවබෝධයක් ඔයාලා තියාගන්න ඕනේ. හරි බලන්න 2019 ජූලි අපි පේපර්ස් ටික පොඩ්ඩක් කරලා ගමු. අනේ 2020 ජනවාරි පේපර් එක බලන්නකෝ. 2020 ජනවාරි ජනවාරි 1 පළවෙනි ප්‍රශ්න බලන්න. ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් අනන්‍ය අධිකරණ බලය ඇත්තේ මොන අධිකරණයකද කියලා අහලා තියෙන්නේ. මම වලට ඒ කිව්වද? නෑ කමන්නේ. අපි මේ කොටස අතාරිමු. මේකේ අතාරින්න කොටස 2019 ජූලි පේපර් එක බලන්නකෝ. ඒකේ හරි මේ අපි අර 2020 ප්‍රශ්න පත්‍රයේ කොටස දාම කරලා නැහැ නේ. ඒකින්ද එකත් ඔයාලා දන්නේ. හරි අපි යමු 2019 ජූලි එකට sorry. ඒකේ 1.2 ඒ ප්‍රශ්නේ බලන්න. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. ඊට පස්සේ අහන්නේ කාතේ වාතුරේ නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලානේ. බලමු පළවෙනි එක හරිද වැරදිද කියලා. එමගින් ජාතික රාජ්‍ය සභාවට අදාළ ගැටලු පිළිබඳව කටයුතු කරයි. හරිද වැරදිද? ජාතික රාජ්‍ය සභාවට අදාළ කටයුතු ඔව් පුතේ. ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන කරුණු තමයි. ඊට පස්සේ තියෙනවා එමගින් මිනී මැරීම වෙනුවෙන් දඬුවම් සංවේදනය කරයි. මිනී මැරීම වෙනුවෙන් දඬුවම් සංවේදනය කරන්නේ කොහොමද? මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නුවත් එක්ක නේද? දණ්ඩ නීති සංග්‍රහය. ඒවා මේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නෑනේ. ඒවා තියෙන්නේ දණ්ඩ නීති සංග්‍රහය. එහෙනම් B වැරදි නේද? හරි B වැරදි. C බලන්නකෝ. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යයන් හා බලතල පිළිබඳව කටයුතු කරයි. හරි නේද? අපි ඒව කතා කළානේ. එහෙනම් මොකද්ද හරි? A හරි
C හරි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 4 වෙනි උත්තරය. ඊට පස්සේ 2019 ජනවාරි පේපර් එක බලන්න. ඒකේ පළවෙනි ප්‍රශ්නේ කියවන්න බලන්න. කියවලා ඒකට උත්තරේ තනියම හිතන්න බලන්න. තනියම ලකුණු කරන්න බලන්න. හරිද? උත්තරේ හොයාගත්තද? 2019 ජනවාරි හරිනේ. ඒකට උත්තරේ මොකක්ද? උත්තරේ ඉන්න ඕනේ ඉහත සියල්ලම. අපි බලමු. එමගින් ජනාධිපතිගේ බලතල කාර්යයන් පිළිබඳව කටයුතු කරයි. තියෙනවා නේද? මම කිව්වා අපි කතා කරා. අපේ අර ලිස්ට් එකේ තියෙනවා ජනාධිපතිගේ බලතල කාර්යයන් ගැන තියෙනවා. ඊට පස්සේ එමගින් ව්‍යවස්ථාදායක විධායකයා හා අධිකරණයේ බලතල බෙදීම පිළිබඳ තියෙනවා. අපි මේ කතා කරේ මේ ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණයේ බලතල බෙදීම ගැන අපේ පරමාධිපති තියෙන ජනතාවට. හැබැයි අපි ඒවා මේගොල්ලන්ට පවරනවා කියලා ඒක තියෙනවා. කතා කරන්නේ. එහෙනම් ඒකත් හරි. ඊට පස්සේ එමගින් පොලිස් කොමිසම් පිහිටුවීම බලතල හා කාර්යයන්. ඒවත් තිබ්බනේ. ටියුට් එකේ දීලාම තියෙනවා. එහෙනම් දරුවෝ මේ තුනම හරිනේ. තුනම හරි නම් ඉහත සියල්ලම කියලා දෙන්නේ 4 වෙනි පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. එහෙනම් මූලාශ්‍ර වලින් අහලා තියෙන ප්‍රශ්න ඔන්න ඔය වගේ තමයි බොහෝ විට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අහලා තියෙනවා කියලා ඔයාලට තේරෙනවා නේද? හරි. එහෙනම් වැඩි අවධානයක් ඒවට දෙන්න ඕනේ. මේ තමයි මූලාශ්‍ර ටික. ඔයාලට තේරුණානේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපි ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න වෙන විදියක් යොදාගමු. ඔයාලා පාඩම් කරද්දිම ඔයාලට මම කිව්ව පාඩම් කරද්දි highlight කරන්න ඕන විදිහක පාඩම් කරද්දි උගන්වපු ටික එදා දවසේ පැය 24ක් යන්න කලින් ආපහු සැරයක් හොඳට කියවන්න කියලා කිව්ව අවධානයේ ඒ දේවල් කරන්න. ඒ දේවල් කරලා ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඒව ඒ වෙලෙදිම කොලයක ලියා ගන්න අපි ඒක සාකච්ඡා කරමු.